ආරෝග්‍යමත් සුවපත් යහපත් ජීවිතයක් වෙනුවෙන් ආයුරහස්. අද ආයුරහස් වල තවත් පියවරක්. අමිල අයිබෝන් ශාලිකා. සෙත්තින් යෝගායතනයේ යෝගාචාර්ය අමිල ගිය වීඩියෝ ක්ලිප් එකකින් පහුගිය වීඩියෝ ක්ලිප් එකකින් අපිට කියලා දුන්නා ශීර්ෂාසනය පුහුණු කරන්නේ ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා. ඉතින් නිවැරදි ක්‍රමවේදයක් අනුව අපි ශීර්ෂාසනයට ප්‍රවේශ වෙනවා නම් ශීර්ෂාසනය පුහුණු කරන එක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලා තමයි අමිල අපිට නැවත කිව්වේ. අමිල අපි හොඳින්ම දැක්කනේ හරියටම කරන විදිහ. එතකොට නොකල යුතු දේවල් ගැන අද විශේෂයෙන් අපි කතා කරනවා කිව්වා. ඔව් ශාලිකා, මොකද අපි එදා ශීර්ෂාසනය හරියටම කරන්නේ කොහොමද කියලා පියවරෙන් පියවරට ඉගෙන ගත්තට ශීර්ෂාසනය නිරත වෙලා ඉඳෙද්දී බොහෝ අය කරන වැරදි ටිකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශීර්ෂාසනයට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ, අපිට මේක කරන්න බෑ කියලා කනස්සල්ලට ලක් වෙලා මේක අතහරින පිරිසකුත් ඉන්නවා. ඉතින් අන්න ඒ දෙකොට්ටාසෙම උදෙසා, ඒ කියන්නේ ශීර්ෂාසනය නිරත වෙලා ඉඳෙද්දී වැරදි කරන අයත් ශීර්ෂාසනය කරන්න බෑ කියලා අතහරින පිරිස උදෙසා තමයි මම අද ප්‍රවේශය ගන්න බලාපොරොත්තු තියෙන්නේ. ඔව්, විශේෂයෙන්ම කියන්න ඕනේ ඊට යොමු වෙන්න කලින් කරන්න විශේෂයෙන් කියන දෙයක් තියෙනවා ඔබට. ඒ තමයි ශීර්ෂාසනයට අර කිව්වා වගේ පුහුණු වෙන්න එද්දි ලොකු බයක් දැනෙනවා. මාව ඇදන් වැටේද, ඒ වගේම අපිත් එක්ක පුහුණු කරන අය ඇදන් වැටෙනකොට අපිට තවත් බය වැඩි වෙනවා. හැබැයි නිවැරදි ක්‍රම ටික කියලා දුන්නාට පස්සේ ඒ ක්‍රම ගැන විශ්වාස කරලා තාමත් සිහියෙන් තමන්ගේ ඉරියව් අත නවනකොට, කකුල දිගාරිනකොට ඒ සිහිය ඒ තැන්වල තියලා අපි ප්‍රගුණ කරනකොට ඒ ආසනය පහසුවෙන් ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් මේකෙන් මානසික ආතතිය විතරක් නෙමෙයි, අපේ ඉරියව් ගැන ඒ කියන්නේ අපි බුදුදහමට අනුව කතා කළොත් අපේ කායගත අනුසතිය හොඳින්ම පිළිගනවා. හිත කොහෙවත් යන්නේ නැහැ. එහෙමනම් අද අපි අමිලගෙන් දැනගන්නවා ශීර්ෂාසනය පුහුණු කරන කෙනෙක් නොකල යුතු වැරදි, නොකල යුතු දේ මොනවාද කියලා. මෙතෙන්දී සිහිය, මොකද දැන් වාග්බට කියන ඍෂිවරය කියනවා ආයුර්වේදයේ මිනිසා කියන්නේ උඩු යටිකුරු කර ගහක් කියලා. උඩු යටිකුරු කළ ගසක් කියලා. දැන් අපි දන්නවනේ ගසක පෝෂණයේ කොටස් තියෙන ඔක්කොම මුල්වලනේ. මුලෙන තියෙන්නේ ගස්වල සාකේ නෙමෙයි, මේ අතුවල නෙමෙයිනේ තියෙන්නේ. හැබැයි අපේ වැඩිපුරම වැදගත්ම කොටස් ටික තියෙන්නේ උඩ. ඒකයි උඩු යටිකුරු කළ ගසක් කියලා කියන්නේ. එතකොට දැන් ශීර්ෂාසනය කරනකොට මේ පෝෂණයේ අවශ්‍ය කොටස් ටික ඔක්කොම සාරවත් වෙන්න අවශ්‍ය පසුබිමක් නිර්මාණය කරලා දෙනවා. එතකොට ඒක විතරක් නෙමෙයි, සිහිය නැත්තම් මේ උඩු යටිකුරු කළ ගසේ ඉන්න බෑ, අමාරුයි. ඒ නිසා සතිය අත්‍යවශ්‍යයි. එහෙමනම් අපි මග හරින්න ඕන වැරදි මොනවද කියලා දැන් බලමු. ශීර්ෂාසනය යම් කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ශීර්ෂාසනය කිරීමට මත්තෙන් සුජීකා මේ මොහොතේ ඉන්න විදියට චයිල්ඩ් පෝස් එකට ඇවිල්ලා මොහොතක් සැහැල්ලුවෙන් තප්පර 30ක් එහෙම නැත්නම් විනාඩියක වගේ කාලයක් සැහැල්ලුවෙන් ඉන්න එක වඩාත් සුදුසුයි. ඊට පස්සේ පුළුවන් ක්‍රමානුකූලව ශීර්ෂාසනය ප්‍රගුණ කරන්න. චයිල්ඩ් පෝස් එකේ ඉඳලා අන්රෝල් වුණාට පස්සේ සාමාන්‍යයෙන් එක්තරා මිමි රටාවකට අනුකූල විදියට තමයි ශීර්ෂාසනය ප්‍රගුණ කරන්නේ. විශේෂයෙන් මෙතෙන්දී අපේ උරස් මට්ටමට තමයි අපේ වැලිමිරි දෙය දිගහැරලා තියෙන්නේ. ඒ වගේම ඔළුව බිම තියෙන තැන සම්බන්ධව සැලකිලා දක්වන්න ඕන. ඒ සඳහාත් මෙෂර්මන්ට්ස් තියෙන සමහරක් සම්ප්‍රදායන් වල කියනවා අපේ මේ රිස්ට් එකේ මේ තැන තමන්ගේ නාසය ටිප් එකට තිබ්බට පස්සේ මැදගිල්ල වදින තැන බිම තියන්න කියලා. එහෙම නැත්නම් මහපට ගිල්ල නාසය ටිප් එකට තිබ්බට පස්සේ මැදගිල්ල වදින තැන. බොහෝ වෙලාවට මේ දෙකේම මෙෂර්මන්ට්ස් එකම තැන තමයි පිහිටීම් තියෙන්නේ. සම්ප්‍රදායනුකූල විදිහට පොඩි ඔවුන්ගේ මිමි ගන්න විදිය වෙනස විතරයි. බොහෝ වෙලාවට කියන්නේ ඔළුවේ මැද තමන්ට පිහිටි තැන පහසු තැනක් තියන්න. මොකද ගොඩක් වෙලාවට සමහරක් අය තියන්න යනවා මේ හෙයා ලයින් එක. හෙයා ලයින් එක බිම තියන්න යන්න එපා. හෙයා ලයින් එක බිම තියන්න යනවා කියලා කියන්නේ බෙල්ල මේ අතට නැමෙනවා කියන එක. ඇතුල් පැත්තට නැමෙනවා. ඒතකොට ඇතුල් පැත්තෙන් කශේරුකා පීඩනයට ලක් වෙනවා සහ එළිය පැත්තෙන් ඇදීමට ලක් වෙනවා. ඒ වගේමයි අනිත් පැත්තට තියන්න යන්නත් එපා. ඒතර මේ හිස් මුදුන තියන්න ක්‍රවුන් එක තියන්න යන්නත් එපා. එතෙන්දිත් වෙන්නේ කශේරුකා මේ සේක්‍රල් රීජන් එක තවත් පීඩනයට ලක් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තියෙනවා නම් අනිවාර්යෙන් මේ මෙෂර්මන්ට් එක අරගෙන තමන්ට වඩාත් පහසු තැනක් මේ හිස මැද තමන්ට වඩාත් පහසු තැනක් බිම තියන්න. අත් දෙකේ මෙෂර්මන්ට්ස් කිව්වොතින් ගොඩක් වෙලාවට අපි කියන්නේ මේ වැලිමිටි දෙක තමන්ට අල්ලගන්න පුළුවන් ප්‍රමාණය දුරස් කරලා තියාගන්න. ඒක මෙහෙම තියන්න එපා. මෙහෙම තිබ්බොතින් වෙන්නේ ඔබට පේනවා ඇති මගේ වැලිමිටි දෙකේ පිහිටීම උරස් මට්ටමට වඩා දුරින් වැඩි. ඒ වගේමයි මේ විදිහට අල්ලගන්නත් එපා. එතකොට ඔබට පේනවා ඇති මගේ වැලිමිටි දෙකේ පිහිටීම
උරස් මට්ටමට වඩා අඩුයි. ඒ නිසා හරියට මෙන්න මේ කරුව මෙතෙන්ටත් මේ කරුව මේ පැත්තට තිබ්බට පස්සේ හරි කෙලින් තමන්ගේ ශාරීරික බර දරන්න පුළුවන් ප්‍රම විදියට අත් දෙකේ පිහිටීම වෙනවා. ඒ පිහිටීමට අනුකූල විදියට තමයි අපි අත්වල measurements මිමි ලබා ගැනීම සිදු කරන්නේ. අපි බලමු සුජීක කරන විදිය ඒ මිමි ආධාර කොටගෙන. වජ්‍රාසනයට ඇවිල්ලා අත් දෙකේ මිමි දෙක ලබා ගන්නවා, වැලමිටි දෙක අල්ල ගන්නවා එකින් එක. අල්ලගෙන ඊට පස්සේ වැලමිටි දෙක කකුල් දෙක ගාවින්ම බිම තියනවා. කකුල් දෙක ගාවෙන් බිම තියලා අත්වල යටිබාහුව ඉස්සරහට දිග ඇරලා අතැඟිලි අතර අතැඟිලි රඳව ගන්නවා. දැන් සුජීකගේ මනසේ රෙජිස්ටර් වෙලා තියෙන සුජීක කාලයක් තිස්සේ කරපු නිසා එයාගේ ඔළුව තිබිය යුතු තැන කොතනද කියන එක පිළිබඳව ඒ නිසා සුජීක ඒ Tamanට සුපුරුදු තැන ඔළුව හැමීට බිම තියනවා. ආධුනිකයෙක් නම් ඒ නිරන්තරයෙන්ම ඒ මම ඔබට අවධාරණය කරපු මිමි ලබා ගන්න එක අතිශය වැදගත් මූලික අවධියේදී. ඊට පස්සේ මෙතන ඉඳලා මොකද කරන්නේ? කකුල් ඇඟිලි ඇතුළට අරගෙන දණහිස් දෙක ඉහළට ඔසවලා සෙමෙන් පියවරෙන් පියවරට දැන් මේ මෙතන තියෙන ඇඟ ඇදේට තියෙන ඇඟ කෙලින් වෙනකන් ඉස්සරහට ඇවිදිනවා Taman කකුල් දෙකෙන්. ඉස්සරහට ඇවිදිනවා කකුල් දෙකෙන්. ඊට පස්සේ ඇඟ කෙලින් වුණාට පස්සේ Tamanට අවබෝධයක් එනවා මම මේට වඩා එහාට ගියොතින් වැටෙන්න කිට්ටුයි කියන එක පිළිබඳව. ඒ අවබෝධය ආවට පස්සේ එක කකුලක් නමනවා. Tamanට පහසු එක කකුලක් එක දැන් මේ වෙලාවේ සුජීකනවල තියෙන දකුණු කකුල යම් කෙනෙක්ට වම් කකුල වෙන්න පුළුවන්. Tamanට පහසු කකුලක් නමනවා. ඊට පස්සේ ඒ කකුල නවලා තියාගෙනම දෙවෙනි කකුලත් හැමීට නවනවා. දෙවෙනි කකුල නමනවා. මෙතන මොහොතක් රැඳිලා ඉන්න. දැන් ඔබ දකින්න නැති ශාන්ති සහ නාමලී කියන දෙන්නම කරේ මේ ආසනය ශීර්ෂාසනය පූර්ණ ලෙස කරන්න බැරි කෙනෙක්ට මේකරත් අර මම කිව්ව මුලින්ම කිව්ව ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ආකුංචානාසනය කියලා ආසනයක්. මේකත් සේම් half head stand කියලාත් සමහරක් අය අර්ථ ගැන්වීමට ලක් කරනවා. ඊට පස්සේ මෙතන ඉඳලා මොකද කරන්නේ? දණහිස් මේ කකුල් දෙක මෙතන නැමිලා තියෙන විදිහට නවාගෙනම දණහිස් දෙක ඉහළට ඔසවනවා. දණහිස් දෙක ඉහළට එසෙව්වට පස්සේ අන්තිමටම තමයි අපි යටිපතුල් දෙක අහස පැත්තට දිගෑරලා ශීර්ෂාසනයේ පූර්ණ ශීර්ෂාසනයට ඇවිල්ලා නිශ්චලව ඉන්නේ. දැන් ගොඩක් වෙලාවට බොහෝ අය කරන දෙයක් තමයි මෙතෙන්දී මේ කකුල් ඇඟිලි තුඩු කරලා පොයින්ට් කරලා උඩ අතර ඉරියාගෙන ඉන්නවා. ඒක කරන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රතිඵලයේ කිසිම ප්‍රතිඵලදායී බවක් නැහැ. ඇත්තම කිව්වොත් ඒක පින්තූරයක් එහෙම ගන්නකොට ඒ බියුටි එක උදෙසා ඒ වගේ දෙයකට ඉන්න එක හොඳයි. නමුත් ප්‍රතිඵල වශයෙන් ගත්තොත් එනර්ජි වේස්ට් කිරීමක් තමන්ගේ ශක්තිය ෂය කිරීමක් තමයි මෙතෙන් සිද්ධ වෙන්නේ. කිසිම දෙයක් ඊට අමතරව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කකුල් දෙක මේ විදිහට ෆ්ලෙක්ස් කරලා සැහැල්ලුවෙන් ඉන්න එක තමයි වඩාත්ම යෝග්‍ය ශීර්ෂාසනයේ ඉන්නකොට. ශීර්ෂාසනය කරන ආධුනිකයෙක්ට තමන්ගේ ගෙල කශේරුකාවලට ශාරීරික බර යොමු වෙනවා වැඩි කියලා හිතනවා නම් ඒ පීඩනය අවම කරගැනීම උදෙසා දැන් මේ සුජීක පාවිච්චි කරනා වගේ උමනා නම් ටවල් එකක් තමන්ගේ ඉස්සරහින් තියලා ඒ ටවල් එක මත හිස තියලා ප්‍රගුණ කරන්න පුළුවන්. එතකොට මේ තියෙන කුෂන් ගතිය නිසා ඔළුවෙන් එන පොළවෙන් එන පීඩනය අඩුවීම මත ගෙල කශේරුකාවලට ගෙල හානිය සිද්ධ වෙන්න තියෙන ඉඩ ප්‍රස්ථා ඉතාමත් අවම වෙනවා. අපි බලමු මම දැන් මේ මොහොතේ සිට ඔබට බලාපොරොත්තු වෙන්නේ ශීර්ෂාසනය ප්‍රගුණ කිරීමේදී පුද්ගලයන් විසින් බොහෝ විට කරන්නා වූ වැරදි යම් වැරදි කීපයක් ඔබට අවබෝධයක් ලබා දෙන්න. ඒ වැරදි ඔබ නොකළ යුතුයි ශීර්ෂාසනය කිරීමේදී. සුජීක ඒ වැරදි වලින් එකක් පෙන්නයි. අපි ඊට පස්සේ එකිනෙකනාගේ පෙන්වීම හරහා අපි ශීර්ෂාසනයේ නිසි අවබෝධයක් ලබා ගමු. ශීර්ෂාසනය කරන්න මුලින්ම සුජීක තේපාවක් වගේ අත් දෙක හදා ගන්නවා තමන්ගේ මිමි අරගෙන. දැන් මොකද මේ තේපාවක් වගේ හදා ගැනීම, ඒ කියන්නේ ට්‍රයිපෝඩ් එකක් වගේ අත් දෙක හරි සකසා ගැනීම අතිශය වැදගත්. එතකොට මේ ස්වරූපයේ මේ ත්‍රිකෝණයටම තමයි ශාරීරික බර අපි යොමු කරන්නේ. එතෙන්දී ඔබ මේ ඩිස්ටන්ස් එක සම්බන්ධව දුර ප්‍රමාණය පිළිබඳව අතිශය සැලකිල්ල දක්වන්න. ඊට පස්සේ සුජීකා තමන්ගේ හිස බිම තියනවා. හිස බිම තිබ්බට පස්සේ ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි මෙන්න මේ වැරද්ද ඔබ නිතින්ම නොකළ යුතු දෙයක්. මේ උරහිස් දෙක මේ සුජීක දැන් මේ කරලා පෙන්නන්නේ උරහිස් දෙක පහළට අතාරිනවා. උරහිස් දෙක පහළට අතාරීම තුල වෙන්නේ මොකක්ද? කෙලින්ම ශාරීරික බර යොමු වෙන තමන්ගේ හිසට. ඒ නිසා අපි කියනවා මෙතෙන්දී අපේ උරහිස්
හොඳට ආසනයත් සමග බද්ධ කළ තියාගත යුතුයි. ඒ සඳහා උරහිස් මේස රූපයෙන් ඔසවන්න ඕන. ඊට පස්සේ නැවතත් කකුල් ඇඟිලි ඇතුළට අරගෙන දනිස් දෙක ඉහළට ඔසවලා ඉදිරියට එනකොට ආපහු සැරයක් මේ උරහිස් පහළට වැටෙන්න පුළුවන්. මේ විදිහට වැටෙන්න පුළුවන්. මේ සුජික පෙන්වන විදිහට. නැවත අපි කළ යුත්තේ මෙතන ඉඳලා ආපහු එන්ගේජ් කරන්න ඕන shoulders එන්ගේජ් කරලා ඉවරලා ඊට පස්සේ තමයි එන්ගේජ් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ අපි ඔළුවට නෙමෙයි අපේ බර ඔළුවට නෙමෙයි අපේ ශාරීරික බර යොමු කරන්නේ කියන එකයි. ඊට පස්සේ හිමීට කකුල් ඇඟිලි වලින් එකින් එක ඉස්සරහට ඇවිදිනවා. ඇවිදලා කකුල් දෙක නමනවා. නැමුවට පස්සෙත් බොහෝ වෙලාවට උරහිස් පහළට වැටෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩි. ඒ නිසා අපි මෙතෙන්දී සැලකිලි දක්වන්න ඕන උරහිස් පහළට වටන්නේ නැතුව උරහිස් දෙක හොඳට ඉහළට ඔසවලා ශාරීරික බර තමන්ගේ දෙවල මිටි සහ අත්වල උඩුබාහුව වලට යොමු වෙන පරිද්දෙන් තියාගන්න. මේක පළවෙනිම අතිශය වැදගත් වැරද්දක් බොහෝ දෙනා කරන දේ ශීර්ෂාසන කරද්දී බොහෝ අය කියන දෙයක් තමයි මට වැඩි වෙලා ඉන්න බෑ මට බැලන්ස් එක තියාගන්න බෑ මගේ උරහිස් දෙක රිදෙනවා මගේ බෙල්ල රිදෙනවා ශීර්ෂාසනය කරද්දී බෙල්ල කැඩෙන්නේ නැහැ. ඔය වගේ නොයෙකුත් මත එක් ගොන්නක් එන්න එකම හේතුව තමයි මොකද ඔවුන්ට දැනෙනවා පොළවෙන් සහ ශාරීරික වශයෙන් එන්නා වූ බරත් එක්ක මේ තියෙනා වූ කශේරුකා පීඩනයට ලක් වෙනවා වැඩි. ඒ පීඩනයට ලක් වෙන එක නැති කරගන්න තමයි අපි හිසට බර යොමු කරන්නේ නැතුව අත්වලට බර ගන්න එක කරන්නේ. අත්වලට බර ගන්න නම් අපිට අනිවාර්යයෙන්ම උරස් සංදිය මෙතනින් ඉහළට ඔසවලා උරස් සංදිය ආසනය සමග බද්ධ කර ගැනීම කරන්න සිද්ධ වෙනවා. දැන් අපි බලමු මේක ප්‍රධානම වැරද්ද දෙවෙනුවට ඊළපස්ස වෙන්න පුළුවන් බොහෝ අය විසින් කරන්නා වූ වැරද්ද මොකද්ද කියන සම්බන්ධව ඊට පස්සේ අපි නිරීක්ෂණය කරමු තවත් කෙනෙක්ගේ. ශීර්ෂාසනය කරද්දී බොහෝ දෙනා කරන දෙවන වැරද්ද තමයි දෙවෙනි වැදගත්ම වැරද්ද තමයි ආසනයේ ප්‍රවිෂ්ඨය සහ අවසානය පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම. බොහෝ වෙලාවට කකුල් දෙක නමන්න කිව්ව ෂණයෙන් බොහෝ අය කරන්නේ එක්තරා පැනීමක ස්වරූපයකින් ජම්ප් එකකුත් එක්ක තමයි ශීර්ෂාසනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතකොටත් ගෙල කශේරුකා හානියට ලක් වෙන තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩි. අපි බලමු අනුෂ මිස් කොහොමද කරන්න කියලා. අනුෂ ඉස්සරහට එනකොට ජම්ප් කරලා තමයි උඩට එන්නේ. මේ ජම්ප් එක ඒ ජම්ප් එක ඉතාමත් හොඳ නැහැ. ඒ ජම්ප් එක ඔබගේ කශේරුකා හානියට ලක් කරන්න පුළුවන්. බොහෝ වෙලාවට ඒ සිදු වෙන්නේ තමන්ගේ උදර මාංශ පේශීන්ගේ ශක්තිමත්භාවය අඩු වුණාට පසු සහ උදර මාංශ පේශීන් ආසනයත් සමග බද්ධ නොකර ගැනීම තුල. නිවැරදි ලෙස සිද්ධ වෙනවා නම් සිද්ධ විය යුත්තේ කකුල් දෙක එකින් එක නමලා ගැනීමයි. අපි අනුෂ මිස්ටර්ම කියමු එකින් එක ඒ ප්‍රමාණිකූල විදියට අපිට අරගෙන පෙන්වන්න කියලා. ඉස්සරහට මුලින්ම ඇවිදිනවා. සෙමෙන් අර විදියට මෙෂර්මන්ට්ස් අරගෙන ඉස්සරහට ඇවිදලා බඩ තද කරගන්න ගමන් එකින් එක තමයි නමන්නේ. සෙමෙන් එකින් එක තමයි නමන්නේ. එකින් එක නමලා ඊට පස්සේ තමයි ආසනයට ප්‍රවිෂ්ඨ වීම සිද්ධ විය යුත්තේ. මොකද අර පැනීමත් සමග ජම්ප් එකත් සමග එනකොට ගෙල කශේරුකා වලට තමයි එකවර පීඩනය යොමු වෙන්නේ. සහ ඒ විතරක්ම නෙවෙයි ඔබගේ මනසට එනවා මේ පැනීමත් සමග මම එහා පැත්තට වැටෙන්න පුළුවන් වගේ සිතුවිල්ලක්. එවිට ඔබ එය එන ප්‍රමාණය පාලනය කරන්න උත්සාහ කරන ඒ පාලනය කිරීම තුළ වෙන්නේ මොකද්ද? හරියාකාර ප්‍රමාණයකට එන්න නැතුව ඔබ නැවතත් කකුල් දෙක ඒ පැත්තටම මැට් එකේ බිම තියන්න ඉඩ තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි හැකිතාක් උදර මාංශ පේශීන් ආසනය සමග බද්ධ කරගෙන එන්න ඕන. දෙවනුව වැරද්ද තමයි ආසනයෙන් ඉවත් වෙනකොටත් ඒ ක්‍රමානුකූල පිළිවෙතම අනුගමනය කිරීම වැදගත්. බොහෝ අය කරන්නේ කකුල් දෙක නමනවා එකවර නමල ඉවර වෙලා ජම්ප් කරලම තමයි කකුල් දෙක බිම තියන්නේ. බලන්න අනුශය එකක් කරලා පෙන්නයි. ඒකටත් හේතුව තමයි උදරයේ ශක්තිමත්භාවය හීන වීම. උදරය තමන්ගේ ආසනය සමග එන්ගේජ් නොකිරීම. දැන් අපි ඒකමත් අනුශර කියමු පහළට එනකොටත් ක්‍රමොද ආසනයේ එන්න ඕන ඉවත් වෙන්න ඕන කියන එක පිළිබඳවත් අනුශර පෙන්වන්න කියලා කියමු. නිවැරදි විදියට මුලින්ම ශීර්ෂාසනයට ආවා. මම පෙන්වන්නම් එකින් එක ඔබට මමත් අනුශර උදව් කරන ගමන් මෙෂර්මන්ට් එක තියාගත්තා. ශීර්ෂාසනයට ආවා. ඊට පස්සේ සෙමෙන් කකුල් දෙක හොඳට දිගෑරිනවා. මේ ගිහිපු පිළිවෙතම තමයි අනුගමනය කරන්න. දැන් ඉස්සෙල්ලම කරන්න ඕන ඔබ දණහිස් දෙකෙන් කකුල් දෙක නමන්න ඕන. දණහිස් දෙකෙන් කකුල් දෙක නමලා ඊට පස්සේ තියෙන සංදිය තමයි අපේ උකුල් සංදිය. උකුල් සංදියෙන් දණහිස් දෙක ගන්නන පපුව ගාවට. ඊට පස්සේ එක කකුලක් Tamanට පහසු එක කකුලක් මෙතන ඉඳලා හැමීට බිම තියනවා. ඒක බිම තිබ්බට පස්සේ තමයි අනිත් කකුල බිම තියන්න ඕන.
මේ ක්‍රමානුකූල බව තිබුණොත් ඔබට ඔබගේ ගෙල කශේරුකා ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ මේ ක්‍රමානුකූල බව ආරක්ෂා කරගන්න නම් නිතින්ම ඔබේ උරසන්දිය සහ උදර මාංශපේශීන් ආසනයත් සමග බද්ධව තබාගත යුතුමයි. එසේ බද්ධව තබා ගැනීමකින් තොරව ඔබ ප්‍රැක්ටිස් කරොත් මේ මම කිව්ව වැරද්ද නිතින්ම කරන්න ඉඩ තියෙනවා. ඒ වැරද්දෙන් ඒ නිසා මගහැරෙන්න කටයුතු යොදන්න කියලා මම කියනවා ඔබට. අපි බලමු ඊළඟ වැරද්ද මොකද්ද කියලා. ඒ වැරද්දත් ඔබ ආසනය කිරීමේදී අනුගමනය නොකළ යුතු ඉතාමත්ම වැදගත් වැරද්දක්. ඒ නිසා ඒකත් අධ්‍යයනය කරන්න. දැන් අපි බලමු යෝග මේ ශීර්ෂාසනය කරද්දී කරන්නා වූ තුන්වෙනි වැරද්ද පිළිබඳව. මේක අතිශය වැදගත්ම වැරද්දක්. බහුතරයක් දෙනා මං හිතුවා මං නිවැරදි මෙහිම සංඛ්‍යාවක් දුන්නොත් අනුපාතයක් දුන්නොත් මං හිතන්නේ 90%ක් වගේ පිරිසක් කරන මුඛ්‍යම වැරද්දක් තමයි මේ දැන් ශාලිකා පෙන්වන්නා වූ වැරද්ද. මොකද වඩාත්ම සුවපහසු ලෙස ශීර්ෂාසන ටික වෙලාවක් වින්නතුවක් දෙකක් ප්‍රගුණ කරගෙන ඉන්නකොට ඔවුන්ව නොදැනුවත්වම ඔවුන් දන්නේ නැහැ ඔවුන් මේ වැරද්ද කරනවා කියලා උපදේශකවරයාගේ අනුදැනුමක් නැති වුණොත්. ඒ නිසා මේ වැරද්ද නොකරන්න ඔබ හැකිතාක් වග බලා ගන්න. ඒ වැරද්ද තමයි තමන්ගේ කොඳු ඇට පෙළ ආච් කරනවා. ඒ කියන්නේ කුදු කිරීමකට ලක් කරනවා. එහෙම නැත්නම් වක්‍ර ස්වරූපය වැඩි කිරීමකට ලක් කරනවා. ඒ තුලත් තමන්ගේ කොන්දේ අමාරු එන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි. අපිට කියමු ශාලිකාට ශීර්ෂාසනය කරලා අපිට ඒ වැරද්ද පෙන්වන්න කියලා. ඊට පස්සේ මම මේ වැරද්ද නිවැරදි කරගන්නේ කොහොමද කියලාත් ඔබට අවබෝධයක් ලබා දෙන්න. ශාලිකා එන්න ශීර්ෂාසනයට තමන්ගේ මෙෂර්මන්ට්ස් ගත්තා. ඊට පස්සේ ශීර්ෂාසනයට එනවා. දැන් ඔබට පේනවා ඇති මේ අවස්ථාවේදී ශාලිකාගේ කොඳුයට පෙළ හොඳට කෙලින් තියෙනවා. කොඳුයට පෙළ කෙලින් තියෙනවා. ඊට පස්සේ කකුල් දෙක සම්පූර්ණයෙන්ම උඩටම ගියාට පස්සේ බොහෝ දෙනා කරන වැරද්දක් තමයි මෙන්න මේ කියන කොටස මේ පැත්තට පුළුවන් තරම් කියන්නේ උකුල් සංදියෙන් පුළුවන් තරම් මෙහෙයට තල්ලු කරන ගමන් කකුල් දෙක ගන්නවා තමන්ගේ හිස පැත්තට. ඒ තුල වෙන්නේ මොකක්ද? මේ කශේරුකා මෙන්න මේ අවට ප්‍රදේශයේ ආශ්‍රිතව තියෙන කශේරුකා අනවශ්‍ය පීඩනයකට ලක් කිරීමක් කරනවා. දැන් ඔබ අහුවති ශාලිකා මේ මොහොතේ කියයි ශාලිකාගේ කොඳුයට කශේරුකා කොහොම පීඩනයට ලක් වෙනවද කියලා. මොකද නිතඹ ප්‍රදේශයෙන් කොඳුයට පෙළ පහළට තල්ලු කරනවා. ඒ වගේමයි පොළවෙන් එන ගුරුත්වාකර්ෂණ බලයත් සමගින් මෙතනින් පහළින් එන තල්ලු ඉහළට ඇති කරන්නා වූ පීඩනයත් සමගින් තවදුරටත් මේ ටික පීඩනයට ලක් වෙනවා. ඒ පීඩනය දිගු කාලීනව ඔබ ප්‍රගුණ කරගෙන හිටියොතින් කොන්දේ අමාරු වෙන්න පුළුවන්. මොකද කාට්ලේජ් ඒව එකකටයක් තෙරපීමට ලක් වෙනවා, ස්නායු තෙරපීමට ලක් වෙනවා. ඒ නිසා ඔබ මෙතෙන්දී කළ යුතු දේ තමයි කකුල් දෙක එක ළඟම තියාගන්නත් ඕන. කකුල් දෙක දුරස් වෙන්න බෑ. තව වැරද්දක් වේරියේෂන්ස් කරනකොට ඔබට ශීර්ෂාසනය කරන්න පුළුවන්. බඩ හැකිතාක් ඇතුළට ගන්න. එතකොට ඔබට නිරීක්ෂණය වෙනවා ශාලිකා දිහා බැලුවොත් කොඳුයට පෙළ හොඳට කෙලින් වෙනවා. මේ කෙලින් වීම අත්‍යවශ්‍ය සාධකයක්. එතකොටයි නිවැරදි පිහිටීමක් අපිට ශීර්ෂාසනයේ බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මේ වැරද්ද ඔබ හදාගන්න ඕන. මම නැවත ශාලිකාව ඒ වැරද්ද අපිට පෙන්නන්න. ඒ වැරද්ද හදාගන්න විදියත් එක්ක. ඒ වැරද්ද හදාගන්න විදියත් එක්ක. ආච් වෙනවා. මෙතනින් කොඳුයට පෙළ පුළුවන් තරම් ආච් වෙනවා. ආච් වෙලා ඉවරලා බඩ ඇතුළට ගන්න ගමන් තමයි ඔබ කකුල් දෙක ළඟ තියාගෙන බඩ ඇතුළට ගන්න ගමන් තමයි පිට කෙලින් කරන්න ඕන. ඊළඟට මම ඔබට බලාපොරොත්තු වෙන්නේ ශීර්ෂාසනය කරන්න බැහැ, අමාරුයි කියලා හිතන අයට ආදේශක කීපයක් හඳුන්වා දෙන්න. ආදේශක දෙකක්. ඒ සඳහා නාමලී සහ ශාන්ති සූදානම්ෙන් ඉන්නවා. අපි එදෙනගෙන් බලමු ඒ මූලික වශයෙන් ශීර්ෂාසනය කරන්න බැරි අයට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියන එක පිළිබඳව. ශීර්ෂාසනය කරන්න බැරි කෙනෙක්ට පුළුවන්, ඒ කියන්නේ ආධාරයකින් තොරව කරන්න බෑ, තනිව කරන්න බයයි කියලා හිතන කෙනෙක්ට පුළුවන් බිත්තියක ආධාරයක් ඇතුව ශීර්ෂාසනය ප්‍රගුණ කරන්න. නාමලිමිස් ඒ සඳහා තමයි සූදානම් වෙලා තියෙන්නේ. බිත්තිය අයිනට ගිහිල්ලා බිත්තියේ පැත්තට මේ විදියට වාඩි වෙලා ඊට පස්සේ අත් දෙක තියලා අර පෙර සඳහන් කරපු ක්‍රියාදාමයන් සියල්ල අනුගමනය කරන ගමන් හිස බිම තියලා ඊට පස්සේ බය නැතුව කකුල් දෙක ඉහළට ඔසවලා එකින් එක සෙමින් එනවා. තමන්ගේ උදර මාංශ පේශීන් සංකෝචනය කරන ගමන් දැන් ඔබට නිරීක්ෂණය කරොත් දැන් මෙයාගේ මනසේ තියෙනවා මම වැටුණත් බිත්තිය මගේ ආධාරකයක් ලෙස තියෙනවා කියන සිතුවිල්ල ඇති නිසා බය නැතුව ඉහළට එන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දැන් ඔබ නිරීක්ෂණය කරොත් ඔබට පේනවා නාමලිමිසි කකුල් දෙක සම්පූර්ණයෙන් බිත්තියේ තියෙනවා. හැබැයි හිස බිත්තියෙන් ගොඩක් දුරස් වෙලා තියෙන නිසා
මෙයාගේ බෙල්ලට අත්වලට එන පීඩනය වැඩි. මොකද ඇඟ තියෙන්නේ ඇදේට නිසා කශේරුකාව වලට එන පීඩනය වැඩි. ඒ සඳහා මෙතුමිය විසින් කළ යුතු දේ තමයි විලුඹ දෙක තියලා මෙහෙන් ඇඟ පුළුවන් තරම් එළියට ඉවත් කළ යුතුයි. එවිට සිද්ධ වෙන්න ඉඩ තියෙන ඉඩ දේ තමයි එවිට සිද්ධ විය හැකි දේ තමයි කශේරුකාව වලට යම් පීඩනයක් යොමු වෙන්න පුළුවන්. උත්සාහ කළ යුතුයි ක්‍රමානුකූලව කකුල් දෙක ටිකෙන් ටික මෙතනින් ඉවත් කරගන්න. එතකොට හැකියාව ලැබෙනවා ශීර්ෂාසනයේ ඍජුව ආධාරයකින් තොරව ඉන්න. හැබැයි මේවා එකවර එක දවසින් කළ යුතු දෙයක් නෙවෙයි. ටිකක් මුල් සති කීපය බිත්තියේ ආධාරය ඇතුව පසුව ක්‍රමානුකූලව ටිකෙන් ටික ඔබට පුළුවන් බිත්තියෙන් ඈත් වෙන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්න. දැන් මම ඔබට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ශීර්ෂාසනයේ වැරද්දක් නොවන එහෙත් පරිපූර්ණ ශීර්ෂාසනයේ ක්‍රමානුකූල ස්වරූපයකින් නිවැරදි ලෙස නොයෙදෙන හානිකර බවක් නැති අවස්ථාව පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. ශාන්තිමිස් ඒ සඳහා සූදානමින් ඉන්නවා. අපි බලමු ඒ කොහොමද ඒ අභ්‍යාසයේ ඒ අවස්ථාව මොන වගේද කියන එක පිළිබඳව ශාන්තිමිස් අපිට කරලා පෙන්නයි. හෙඩ් ස්ටෑන්ඩ් එකේ මූලික ඉරියව් ටිකක් බොහොම එනවා. ඊට පස්සේ කකුල් දෙක දිගාරිද්දී එතුමිය විසින් කරන දේ තමයි දැන් ඔබට නිරීක්ෂණය වෙනවාදී එයාගේ කොඳුයට පෙළ කෙලින් තියෙනවා. කෙලින් තියාගෙන කකුල් දෙක දිගාරිද්දී එයා කකුල් දෙක දිගාරින්නේ බාගෙට. කකුල් දෙක හැබැයි හොඳට දිගාරිනවා. කොඳුයට පෙළත් එක්ක කෙලින්ම පිහිටන්නේ නැහැ. කකුල් දෙක දිගාරින්නේ බාගෙට. බාගෙට දිගාරලා තමයි එයා ශීර්ෂාසනයේ ඉන්නේ. මේක ඊටමත් හොඳයි. මොකද කොඳුයට පෙළ කෙලින් තියෙන නිසා කොන්දට එන පීඩනය අවමයි. කොන්දට එන පීඩනය අවමයි මේ විදියට ඉඳීම තුල. හැබැයි ශාලිකාගේ වගේ යම් හේකින් මෙහෙම වුණොතින් මේක මේ විදියට වෙන එකයි මට මං කියන්නේ එපා කියලා. මේක මේ විදියට ඉන්නකොට මේ ස්වරූපයෙන් ඉන්නකොට ආච් එකක් නැති නිසා කොන්ද ස්ට්‍රේට් තියෙන නිසා ඒක ඊටමත් සෞඛ්‍ය සම්පන්නයි. ශරීරයට හානියක් නැහැ. ඒ නිසා ක්‍රමානුකූලව ඔබ උත්සාහ කරන්න කාලය ගන්න එකවර උත්සාහ කරන්න එපා ශරීරය ඍජුවම තියා ගැනීම සඳහා මේ ශාන්තිමිස් කරන විදිහට මාස කීපයක් ප්‍රගුණ කරලා ඊට පස්ව වුණත් ඔබට පුළුවන් ශීර්ෂාසනයට ප්‍රවිෂ්ඨ වෙන්න. මෙතෙන්දී ශාන්තිමිස්ට පුළුවන් දැන් මම අල්ලගෙන හිටිය නිසා උදව් කරපු නිසා හිමීට කකුල් දෙක එකින් එක බිම තියලා ශීර්ෂාසනයේදී මොහොතක් සැහැල්ලුවෙන් ඉන්න. ඔබ මතක තබා ගත යුතු අත්‍යවශ්‍යම කාරණාව තමයි ශීර්ෂාසනය කරවතින් කවමදාකවත් එකවර ඔළුව ඔසවන්න යන්න එපා. බොහෝ දෙනා කරන වැරද්දක් තමයි ශීර්ෂාසනය කරලා ඉවරච්ච ගමන් ඔළුව ඔසවලා වටපිට බලන එක. ඒක ඊටමත් හානිකර වෙන්න පුළුවන්. මොකද රුධිරය සම්පූර්ණයෙන්ම පහළට ඉහළට ඇවිල්ලා තියෙන තමන්ගේ හිස ප්‍රදේශයට ඔබ හිස එසෙව්ව ගමන් මේ ඉහළට ආපු රුධිරය ගුරුත්වාකර්ෂණය සමග වේගයෙන් පහළට එන්න බලනවා. එතකොට සටල් ටිෂුස් එහෙම තියෙනවා නම් ඒව ඩැමේජ් වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි. ඒ නිසා චයිල්ඩ් පෝස් එක එහෙම නැත්නම් බාලාසනයේ අවම වශයෙන් තප්පර 45ක් මිනිත්තුවක් වැනි කාලයක්වත් සැහැල්ලුවෙන් ඉඳලා ඊට පස්සේ ශරීරය කෙලින් කරන එක තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. යෝගා ආසනයන් වල තවත් වැදගත් වටින ආසනයක් අවස්ථා දෙකක් අරගෙන අපි කතා කළා මිල. එමනම් දවස් දෙකක වැඩ කොටසකට පස්සේ ඒ කියන්නේ අවස්ථා දෙකකදී අපි ශීර්ෂාසනය පැහැදිලි කරා අමිලත් එක්ක. අමිල අපිට ඊළඟ වීඩියෝ එක ගැන යමක් කියන්න පුළුවන්ද මේත් එක්කම? ශාලිකා අපේ කලින් වීඩියෝ වලට කීප දෙනෙක්ම යම් ඉල්ලීම් කරලා තිබුණා, කමෙන්ට් කරලා තිබුණා අපිට මේක ගැන සාකච්ඡා කරන්න, මෙහෙම ගැන සාකච්ඡා කරන්න කියලා. මම හිතන්නේ අපි ඒ ඉල්ලීම් කීපේ සලකා බලලා ඔවුන්ට සුදුසු එක් ආසනයක් හෝ දෙකක් ඊළඟ වීඩියෝ තුලින් අරගෙන එන්න පොරොන්දු වෙනවා. මේකයි කියලා කියන්නේ නැතුව. තයිරොයිඩ් ප්‍රශ්න තියෙන අය හිටියා, කොලෙස්ටරෝල් ප්‍රශ්න තියෙන අය හිටියා. ඒ වගේම ශරීරයේ තරබාරුකම් ගැන කතා කරලා තිබ්බ අය තිබුණා. මොනවද කරන්න ඕනේ කියලා ඊට අහලා ඒ සම්බන්ධව අහලා තිබුණා. අපි බලමු අමිලගේ කැමැත්ත. අමිල කරයි ඊළඟට සුදුසුම ආසනය, ඔබට සුදුසු වන ආසනය ඊළඟ අවස්ථාවේදී. අපි තාමත් ඉන්නේ සෙට්මින් යෝගා ආයතනයේ.
අපි තව ටික වෙලාවකින් අමිලගෙන් සමුගන්නවා. අපි ආයෙත් ඔබ මුණ ගැහෙන්නේ අලුත්ම වීඩියෝ එකකින්. එමනම් අමිල විජේරත්න ස්තුතියි ගොඩක්. නිරෝගිමත් සුවපත් යහපත් ජීවිතයක් වෙනුවෙන් ආයු රහස්.